මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන දිවා ප්‍රවෘත්ති සංස්කරණය කබරෝහිය ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. පොහොර සමාගම් මෙට්‍රික් ටොන් ලක්ෂයක පොහොර සංගවාගෙන සිටින බවට තොරතුරු හෙළිවෙයි. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වෙයි. ෆයිසර් එන්නත ලබා දීම හෙට සිට පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්. සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය තවදුරටත්. තවත් දුම්රිය කීපයක් අද සිට දහවනට. ගම සමග පිළිසඳර වැඩසටහනින් ත්‍රිකුණාමලයේ ජනතා ගැටලු රැසකට විසඳුම්. දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට. මියන්මාරයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට. 2024-2031 කාලයට නියමිත ICC ක්‍රිකට් තරග සඳහා සත්කාරකත්වයට බංග්ලාදේශයත් ඉදිරිපත් වෙයි. යලකන්නේට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. පොහොර සමාගම් පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සගවාගෙන තබා සිටීම නිසා හිඟයක් නිර්මාණය විය. එම නිසා සතියක් තුළ අදාළ සමාගම් වලට පොහොර ලබා දීමට උපදෙස් දුන් බව ඇමති පාර්ලිමේන්තුවේදී අද පැවසිය. ඒ අනුව එළවලු, ලූණු, කෙසෙල්, කුරුදු සහ තේවලට අවශ්‍ය පොහොර ලබා දීමට හැකි වී තිබේ. ක්‍රීඩාව සංවර්ධනය සඳහා ක්‍රීඩාවට දිගුකාලීන සැලසුම් සකස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ක්‍රීඩා සංගමයෙන් සිදු කෙරේ. හුදෙකලාව සංවර්ධනය වූ ක්‍රීඩාවට ජාතික සැලැස්මක් සකස් කිරීම මෙමගින් සිදුවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය. ක්‍රීඩා සංගම් සමග ගිවිසුම් ගතවීම් දහසක් මෙවන විට සිදු කර තිබේ. ක්‍රීඩකයන් සෑම අයෙකුටම ගිවිසුම් ගත කිරීමට සැලසුම් සකස් කර ඇත. COVID-19 හේතුවෙන් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඇතුළු අනෙකුත් ක්‍රමවේද ලබා දීමට රජය අසමත් වී තිබේ. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇතැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කතා කරමින් COVID-19 හේතුවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කර ඇතැයි පැවසිය. රූපවාහිනිය ඔස්සේ අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කෙරේ. පොහොර භාවිතයේදී පරිවර්තනීය කාල සීමාව යම්තරක් අපහසුවත් කාබනික පොහොර භාවිතයේ තීරණය ගෙන ඇත්තේ මතු පරපරේ උන්නතිය සඳහා බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ගොවි ජනතාවට අස්වනු හානි සිදුවන්නේ නම් ඒ සඳහා වන්දි ලබා දීමට ක්‍රියා කෙරේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම දුරෙන් ඉල්ලා අස්වෙයි. ඒ බව ඔහු අද ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. පාසල්වල ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත් ලබා දීම හෙට සිට ආරම්භේ. එන්නත් කරන වැඩසටහන සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. පාසල්වල අධ්‍යාපන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ සංඛ්‍යාව 2,79,000කට අධික වේ. අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයන්ට එන්නත් ලබා දීම හෙට සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ලැබී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 කොළඹේ සිට 15 දක්වා කලාපවල ජනතාවට ලබා දීම හෙට ආරම්භ කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම කලාපවල පදිංචි වයස අවුරුදු 55ට වැඩි ජනතාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දෙනු ඇත. එන්නත් කරන දිනය, වේලාව සහ ස්ථානය අදාළ පුද්ගලයන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකා යුද හමුදාව එන්නත් ලබා දීම සිදු කෙරේ. මේ අතර ස්පුට්නික් මාත්‍රා 50,000ක් දිවයිනට අද ලැබීමට නියමිතයි. සෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. ඊයේ රජයේ පෙරදිස් සාකච්ඡා අසාර්ථක වීම නිසා වර්ජනය අදත් ක්‍රියාත්මක බව පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි. පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරෙනු මෙම වැඩ වර්ජනය නිසා මේ වන විට රෝගීහු බලවත් පීඩාවට පත්ව සිටිති. මේ අතර ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම මධ්‍යස්ථාන 15කදී අදත් සිදු කෙරේ. කොවිඩ් එන්නත ලබා දී මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය වෙහෙසන අවස්ථාවක වර්ජනයෙන් ඉවත්ව තම රාජකාරී කටයුතු වල නිරත වෙන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියලුම සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. තවත් දුම්රිය කීපයක් අද සිට දහවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සංචරණ සීමා උල්ලංඝනය නොවන පරිදි ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කෙරේ. වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර ශීඝ්‍රගාමී දුම්රියක්ද දහවනයට එක් කර ඇත. අලුත්ගම සහ කොළඹ කොටුව අතරද අමතර දුම්රියක් යොදවා තිබේ. නවගමන් වාර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ නිල ෆේස්බුක් අඩවියේ සඳහන් වේ. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු රැසකට මේ වන විට විසඳුම් ලැබී තිබේ. සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මකයි. පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය, වනාලි ගැටලුව, මාර්ග සංවර්ධනය, කෘෂි සෞඛ්‍ය වාරි මාර්ග, පානීය ජල වැනි ගැටලු වලට අදාළව පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහන්වලදී දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන මහතා මේ බව පැවසිය. 15 හැවිරිදී දැරියක අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළඹට ආසන්න රෝහලක සේවය කරන අයෙකු බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා දැරිය තැන තැන රැගෙන යාමට ක්‍රියා කළායකි. ඔහු කිරිවත්තුරුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර කාන්තාවන් සහ ළමයින් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙවැනි වෙබ් අඩවි සෙවීමේ මෙහෙයුමක් පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය ආරම්භ කළේ පළමු වරට බව එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මඩෝජ් සමරසේකර මහතා සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරිකාංශයේ සහායද මේ සඳහා ලබා ගැනේ. මෙම මෙහෙයුම් සිදු කිරීමට මහිස්ත්‍රාත් නියෝගයක් කාර්යාංශයට ලැබී තිබේ. පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනේ. මේ මන්ත්‍රීවරයා 77 හැවිරිදී තම පියාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය නිර්මාණශීලී නායකත්වය බැසිල් රාජපක්ෂ මහතා සතු වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 2015 යහපාලන රාජ්‍ය සමයේ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව විවිධ මත ගොඩනැගුණද එම අභියෝග ජයගෙන වත්මන් රජය ගොඩනැගීමේ කාර්යයට ඒ මහතා උරු දුන්නේය. රටට හිතකර තීන්දුව తీරන ගනු ලබන නායකයෙකු ලෙස ඔහු හඳුන්වා දිය හැකි බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසිය. බිම්බට්ටමින් ජනතා ක්‍රියාකාරීන් රැස් කර උතුරු සහ නැගෙනහිර පළාතේ මෙන්ම දිවිනැගුම වැනි වැඩසටහන් මගින් රට සංවර්ධනයට දායක වූ නායකයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී පැවසිය. ඉඩම් අමාත්‍යංශයේ ලේකම් RAK රණවක මහතා සඳහන් කළේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය ගැනීමට හැකි නායකයෙකු වේ නම් ඒ බැසිල් රාජපක්ෂ මහතා බවයි. විවිධ කණ්ඩායම් කුමන මත පළ කරද මනා සංවිධාන ශක්තියක් ඇති නායකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පැවසිය. යාපනයේ මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ 7ක් අලුතින් හුදකලා කරේ. අද උදෑසන 6 සිට එය ක්‍රියාත්මකයි. යාපනයේ දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බර ප්‍රදේශයේ
වයඹ ග්‍රාම නිලධාරී වසම මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම් කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ පුහඹගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉරාවුරු පොලිස් බල ප්‍රදේශයේ ඉරාවුරු ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බබින් ඉවත් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන රතන සූත්‍ර දේශනාව අද පස්වරු 6:30ට විකාශනය කෙරෙන්නේ ඇමරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි. සදහැවතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මගින් සංවිධානය කරනු ලබන රතන සූත්‍ර දේශනාව ඇතුළු සෙත් පිරිත් දේශනාව ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගස් නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිට අද සවස 6:30 සිට විසුරුවා හරිනු ලබනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් සකල ලෝකවාසීන්ට කායික මානසික සුවපත් භාවය සැලසේවා. සමදනාටම තෙරුවන් සරණයි. ඒ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අලවල සුබුති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ ගුරු පුහුණු විද්‍යාපීඨ සහ හෙද පුහුණු පාසල් උපාධි තත්ත්වයට උසස් කිරීමට යෝජනා කෙරේ. ඒ සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනයට සහ දැනට විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්ක ආවරණය කරමින් නාගරික විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීමට ක්‍රියා කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. මෙවර යලකන්නේ වී මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් අපේක්ෂා කරේ. නාඩු වී කිලෝවක් රුපියල් 50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 52කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55කටත් මිලදී ගැනීමට ඇමති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එක්ස්ප්‍රස් නෞකාවෙන් විනාශයට පත් හා හානියට පත් සියලු පාර්ශ්ව සඳහා වන්දි ලබා දීමේ නිමිත බවද මෙහිදී අවධාරණය කෙරින. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සාගරයට ප්ලාස්ටික් සහ පොලිතින් මුදා හරින ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත් වෙතැයි ජාත්‍යන්තර සංවිධානයක් සිදු කරන චෝදනාව වැරදිදයි නිවැරදිදයි සොයා බලන ලෙස පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දෛනිකව බැහැර කරන ඒක පුද්ගල කසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 5.1ක් බවයි. ඒත් මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන පරිදි එහි කිසිදු සත්‍යතාවක් නැත. මේ වන විට මෙරට ඒක පුද්ගල කසල බැහැර කිරීම දිනකට කිලෝග්‍රෑම් 0.5ක් වේ. වෙරළ බඩ ජනසංඛ්‍යාව ගත් විට එය මිලියන 14.6කි. මුහුදු වෙරළ ආශ්‍රිත ජනගහනය ඉහළ මට්ටමක පවතින රටවල් ගණනාවක් ලොව පවතී. චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි ආසියානු කලාපයේ රටවල් මෙන්ම යුරෝපා රටවල් සහ ඇමරිකානු රටවල් රැසක්ද ශ්‍රී ලංකාවට වඩා ඉහළින් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ වෙරළ බඩ ආශ්‍රිතව වෙසෙන ජනගහනය මිලියන 113කට ආසන්න වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ කීපයක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජන හේතුවෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට බාධා එල්ල වේ. මෙමගින් මහජනතාවට බලපෑම් එල්ල වී තිබේ. ජෛව සාම්පල ගැනීම සහ PCR පරීක්ෂණ සිදු කිරීම අඩාල වී ඇත. එමගින් කොවිඩ් වෛරසය සමාජය පුරා පැතිර යාමේ හැකියාවක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. වර්ජනයේ නිරත පුද්ගලයන් මේ පිළිබඳව දැනුවත්ව මෙවැනි වර්ජනයක නිරත වීම අවාසනාවන්ත තත්වයක් බව හෙතෙම පෙන්වා දෙයි. විදෙස් පුවත්. මියන්මාරයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයයි. ඉකුත් ඉරිදා එරට පුද්ගලයන් 10,378 දිනකට සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයන් 2,318 දිනක හඳුනාගෙන තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේ එරට පාලනය හමුදාව නතු කර ගැනීමෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාවයයි.
මේ දක්වා මියන්මාරින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,65,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 3,400කට අධික වේ. මේ වනට එරටින් ඩෙල්ටා ප්‍රභේදයේද හඳුනාගෙන ඇත. තජිකිස්තානයේ දුර්වල මට්ටමක පවතින ආරක්ෂක තත්ත්වය ශක්තිමත් කිරීමට රුසියාව සහය දක්වයි. ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියත් සමග මේ වන විට තජිකිස්තානයට අර්බුද රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. තජිකිස්තාන ආරක්ෂක අංශ වාර්තා කළේ ඇෆ්ගනිස්තාන හමුදා දහසකට වැඩි සංඛ්‍යාවක් තලිබාන් සටන්කාමින් එල්ලවන ප්‍රහාර හමුවේ තම දේශ සීමාව ඔස්සේ පලා යන බවයි. රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශ කළේ ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා තජිකිස්තාන ජනාධිපතිවරයා සමග දුරකථනින් සාකච්ඡා කළ බවයි. කැරිබියන් දූපත්වලට දැඩි බලපෑම් එල්ල කළ එල්සා සුලිකුණාටුව මේ වන විට ෆ්ලොරිඩාවට ආසන්නව හමා යමින් පවතී. මේ චණ්ඩ කියුබාවටද දැඩි බලපෑම් එල්ල විය. ඊට පෙර කියුබානු වැසියන් ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණ. කියුබාවට බලපෑ සුලිකුණාටුව හේතුවෙන් අධික ගංවතුර තත්ත්වයක් සහ පස්කඳු කඩා වැටීම්ද සිදුවී ඇතැයි වාර්තා වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. තෙල්දෙනිය උඩිස්පත්ව ක්‍රීඩා පිටිය රුපියල් ලක්ෂ 40ක් වැය කර සංවර්ධනය කෙරේ. ග්‍රාමීය පළාත්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමේ රාජ්‍ය වැඩපිළිවෙල යටතේ ඒ ක්‍රියාවට නැංවේ. ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 25ක වෙන් කර තිබූ අතර මැද දුම්බර ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ. දිවා රාත්‍රී දෙකේදීම ක්‍රීඩා කිරීමේ පහසුකම් සහිතව මේ සංවර්ධනය කර ඇත. මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම ලබන 10 වෙනිදා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ක්‍රීඩා පුවත් 2024-2031 කාලය අතරතුර පැවැත්වීමට නියමිත ICC ක්‍රිකට් තරග සඳහා සත්කාරත්වය ලබා දීමට කැමැත්ත පළ කර ඇති රටවල් 17 අතරට බංග්ලාදේශය දෙක්වෙයි. මෙම කාලය අතරතුරදී ICC ලෝක කුසලාන ක්‍රිකට් තරග 2ක්, ICC 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරග 4ක් සහ ICC චැම්පියන් කුසලාන 2ක් ඇතුළුව එක් දින හා 2020 තරග 8ක් පැවැත්වීමට නියමිතයි. මේ සඳහා මූලික තාක්ෂණික යෝජනා ඉදිරිපත් කරන ලෙස ICC ආයතනය සමාජික රටවල ඉල්ලා සිටී. ලබන 23 වෙනිදා ජපානයේ ටෝකියෝහි ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භ කුලලේ ඉන්දිය ධජය රැගෙන යාම සඳහා මේරි කොම් ක්‍රීඩිකාව සහ මන්ප්‍රීත් සිං ක්‍රීඩකයා තෝරාගෙන ඇතිබේ. මේරිකොම් 6 වරක් බොක්සින් ශූරතාව සඳහා ලෝක ශූරතාවේ දිනාගෙන තිබේ. මන්ප්‍රීත් සිං එරට හොකී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. අගෝස්තු 8 වෙනිදා පැවැත්වෙන අවසාන උළෙලේ ඉන්දිය ධජය රැගෙන යාමට මල්ලවපුර ලෝක ශූරතාවලයේදී රිදී පදක්කම්ලාභී බර්ජින් පුනානි තෝරාගෙන ඇත. මෙවර ඔලිම්පික් උළෙලට ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 126 දෙනෙක් සහ නිලධාරීහු 75 දෙනෙක් සහභාගී වෙති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. රිචඩ් පීරිස් සමාගමේ පූර්ණ අනුබාධිත ආයතනයක් වන ආපිකෝ ඉන්ෂුරන්ස් PLC ආයතනය පසුගිය වසරේ මෙම කාලට අපේක්ෂිතව දල ලිඛිත වාර්ෂික ආදායමේ 131%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි. එමගින් දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් තබා ඇත. ගත පසුගිය වසර 9ක කාලය පුරාවට වාර්තා කරන ලද ඉහළම මාසික ප්‍රතිඵල අත්පත් කර ගැනීමට අමතරව පසුගිය වසරේ පළමු කාර්තුවේ සනිටුහන් කරන ලද 1.8ක වෙළඳපොළ හිමි කොටස මේ වසරේ පළමු කාර්තුවේදී 2.7ක් දක්වා ඉහළ ගැනීමට එම සමාගම සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මැනින් වෙළඳපොළ
පරිශ්‍රයේ ජංගම වෙළඳාමේ නිරත 21 දෙනෙකුට සහ ලොතරැයි අලවීන යුතු 12 දෙනෙකුට නීත්‍යානුකූලව එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර ප්‍රදානය කෙරේ. එම අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන යහපත්ව සහ නීතිගරුකව තම ව්‍යාපාර පවත්වාගෙන යන බවට ඔවුන්ට උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. නිරදිග ප්‍රදේශයට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමු, වයඹ සහ දකුණු පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගීම. යලිසිරස්තල පොහොර සමාගම් මෙට්‍රික් ටොන් ලක්ෂයක පොහොර සංගවාගෙන සිටින බවට තොරතුරු හෙළිවෙයි. ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය තවදුරටත් තවත් දුම්රිය කීපයක් අද සිට දහවනේට. එසමගින් දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.